තෙරුවන් සරණයි. උපාදාන පරිවර්තන සූත්‍රය සංයුත්ත නිකායේ 3 බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි කොටසේ 103 වෙනි පිටුව. මහණෙනි, මේ උපාදානස්කන්ධ පසකේ කවර පසකයත් එමෙසේ රූපෝ උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධයයි. මහණෙනි, යම්තාක් මම මේ පංච උපාදානස්කන්ධයන් චතුස් පරිවර්ත වශයෙන් ඇතිසැටි අවබෝධ නොකළෙම්ද මහණෙනි, ඒතාක් මම අபிසම්බුද්ධ වෙමි. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකෙහි මාන බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව අතර අනුත්තර වූ සම්්‍යක් සම්බෝධියේ අபிසම්බුද්ධ වෙමි, ප්‍රතිඥා නොකළමි. මහණෙනි, මම යම් කලෙක පටන් මේ පංච උපාදානස්කන්ධයන් චතුස් පරිවර්ත වශයෙන් ඇතිසැටි අවබෝධ කළෙම්ද මහණෙනි, එකල්හි මම සම්බුද්ධ වෙමි. දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකෙහි මහාන බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත ප්‍රජාවෙහි අතර අනුත්තර සම්්‍යක් සම්බෝධියේ අபிසම්බුද්ධ වෙමි, ප්‍රතිඥා කළෙමි. චතුස් පරිවර්තනය කෙසේය? රූපය අවබෝධ කළෙමි. රූප සමුදය අවබෝධ කළෙමි. රූප නිරෝධය අවබෝධ කළෙමි. රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළෙමි. වේදනාව අවබෝධ කළෙමි. සංඥාව අවබෝධ කළෙමි. සංඛාර අවබෝධ කළෙමි. විඥාන අවබෝධ කළෙමි. විඥාන සමුදය අවබෝධ කළෙමි. විඥාන නිරෝධය අවබෝධ කළෙමි. විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළෙමි. මහණෙනි, රූපේ කවරේ? සතර මහා භූතයෝද? සතර මහා භූතයන් නිසා පවත්නා රූපයද මහණෙනි, මේ රූපයයි කියනු ලැබේ. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපද මහණෙනි, මම රූපයයි කියනු ලැබේ. ආහාර සමුදයෙන් රූප සමුදය වෙයි. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙයි. මේ අරි අට මගෙහි මගම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ඒ මෙසේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කම්මාන්තය, සම්මා ආජීවය, සම්මා වායාම, සම්මා සම්මුතිය, සම්මා දෘෂ්ටිය, සම්මා සමාධිය, සම්මා සතිය, සම්මා සමාධිය. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි, මෙසේ රූපේ දැන, මෙසේ රූප සමුදය දැන, මෙසේ රූප නිරෝධය දැන, මෙසේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, රූපයගේ නිර්වේදය පිනිස, විරාගය පිනිස, නිරෝධය පිනිස පිළිපන්නා වූද ඔහු තුමු සුපිලිපන්හ. යම් කෙනෙක් සුපිලිපන් වෙද්ද ඔහු මේ ශාසනයේ පිහිටා සිටිත්. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, රූප සමුදය දැන, රූප නිරෝධය දැන, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, රූපයගේ නිර්වේදයෙන්, විරාගයෙන්, නිරෝධයෙන් උපාදානයේ නොකට තණ්හාදී වශයෙන් අල්ලා නොගෙන මිදුනා වූ වෙද්ද ඔහු සුවිමුත්තය. යම් කෙනෙක් සුවිමුත්තද ඔහු කේවලීය කල සියලු කිස ඇතිය. යම් කෙනෙක් කේවලීද ඔවුනට පැනවීමට කරුණක් නැත, වර්තයක් නැත. මහණෙනි, වේදනාව කවරයත්? මහණෙනි, මේ වේදනා සමූහසයකේ චතුස් ස්පර්ශයෙන් උපන් වේදනාය, සෝත ස්පර්ශයෙන් උපන් වේදනාය,
ගාන ස්පර්ශයෙන් උපන් වේදනාය. ජීව ස්පර්ශයෙන් උපන් වේදනාය. කාය ස්පර්ශයෙන් උපන් වේදනාය. මනෝ ස්පර්ශයෙන් උපන් වේදනාය. මහණෙනි මේ වේදනාවේ කියනු ලැබේ. ස්පර්ශ සමූහයෙන් වේදනා සමූහය වෙයි. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. එමෙසේ සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සමාධිය. මහණෙනි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනා සමුදය දැන, මෙසේ වේදනා නිරෝධය දැන, මෙසේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන, වේදනාවගේ නිර්වේදයේ පිනිස, විරාගයේ පිනිස, නිරෝධයේ පිනිස පිළිපන්නා වූද ඔහු සුප්‍රතිපන්නය. යම් කෙනෙක් සුප්‍රතිපන්නද ඔහු මේ ශාසනයේ පිහිටා සිටිත්. මහණෙනි යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, වේදනා සමුදය දැන, වේදනා නිරෝධය දැන, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, වේදනාව පිළිබඳ නිර්වේදයෙන්, විරාගයෙන්, නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නොකොට විමුක්ත වූවාහුද ඔහු සුවිමුක්ත වෙති. යම් කෙනෙක් සුවිමුක්තද ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙද්ද ඔවුන්ට පැනවීමට වර්ථයක් නැත, කරුණක් නැත. මහණෙනි සංඥා කවරේදයක්? මහණෙනි මේ සංඥා සමූහ 6කේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, ධර්ම සංඥා. මහණෙනි මේ සංඥායි කියන ලැබේ. ස්පර්ශ සංඥා සමූහයෙන් සංඥා සමූහය වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංඥා නිරෝධය වෙයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. මෙසේ සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සමාධියයි. මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ සංඥා දැන ඔවුන්ට පැනවීමට වර්ථයක් නැත. මහණෙනි සංකාරයේ කවරහුය? මහණෙනි මේ චේතනා රාශී 6කේ රූප සංඥා චේතනා, ශබ්ද සංඥා චේතනාය, ගන්ධ සංඥා චේතනාය, රස සංඥා චේතනාය, ස්පර්ශ සංඥා චේතනාය, ධර්ම සංඥා චේතනාය. මහණෙනි මොහු සංඛාරයයි කියන ලැබේ. ස්පර්ශ සමූහයෙන් සංස්කාර සමූහය වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි. ස්පර්ශ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි. සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාවත් ආර්ය අෂ්ටාංග මාර්ගයම. සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සමාධියයි. මහණෙනි මෙසේ සම්‍යක් දෘෂ්ටියයි සම්‍යක් සමාධියයි. මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ සංස්කාර දැන ඔවුන්ට පැනවීමට කරුණක් නැත, වර්ථයක් නැත. මහණෙනි විඥාන කවරය? මහණෙනි මේ විඥාන රාශි 6කේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මන විඥාන. මහණෙනි මම විඥානයයි කියනු ලැබේ. නාම රූප සමුදයෙන් විඥාන සමුදය වෙයි. නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි. මේ ආරෂ්ඨායක මාර්ගයේම විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එමෙසේ සම්‍යක් දෘෂ්ටික සම්‍යක් සමාධියයි. මහණෙනි යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥාන නිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, විඥානයාගේ නිරෝධයේ පිනිස, විරාගයේ පිනිස, නිරෝධයේ පිනිස පිළිගන්නා වූ වෙද්ද ඔහු තුමු මොනවට පිළිපන්නා වූ ඇති. යම් කෙනෙක් සුපිලිපන් වෙද්ද ඔහු මේ ධර්ම විනයේ පිහිටා සිටිත. මහණෙනි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ විඥානය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥාන නිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, විඥානයාගේ නිරෝධයෙන්, විරාගයෙන්, ඒ නිරෝධයෙන් උපාදානය විසින් අල්ලා නොගෙන මිදුනාහුද ඔහු මොනවට මිදුනාහු වෙති. යම් කෙනෙක් සුමුත්තද ඔහු කේවලිය. යම් කෙනෙක් කේවලී වෙද්ද ඔවුන්ට පැනවීමට වර්ථයක් නැතයි වදාළසේක.
එතකොට මේ කතා කරන්නේ අපි උපාදාන එක ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. දීර්ඝව එකින් එක ආයතන 6ටම ගලපමින් උපාදාන පර්වත සූත්‍රය දේශනා කරලා තියෙනවා. හැබැයි මේ අපි කතා කරේ පරිවර්තනයේ අඩංගු කාරණා ටික. නමුත් දැන් ඔබට මේකෙදි පැහැදිලි නෑ නේද මේ කියන කාරණා වලින් කොහොමද මේ ඔබ නිවන් මාර්ගට අනුගත වන්නේ? ප්‍රායෝගිකව ඔබ කොහොමද පුහුණුවකට එන්නේ? කොහොමද ඔබ ප්‍රතිපදාව සකස් කරගන්නේ? ඔබට ගැටලු තියෙනවා. ඇත්ත. අපි මේක මනාකොට ලියා ගන්න ඕනි තැනක් තියෙනවා. ඒ තමයි අපිට මේ හැම තැනදීම ඒ අපේ යථා මේ හැම දෙයකම අපි ධර්මයේ දකින්න ඕනි. ඒ ධර්මයේ දකින්න ඕනි කෝණින්ම දකින්න ඕනි. ඒ වගේම මේ පැහැදිලි කිරීම අපි දකින්න ඕනි. බොහොම ඒ ධර්මයට අනුගතවම දකින්න ඕනි. ඒතර අපේ සිත තුළ තියෙන්න ඕනි අපි මේ බුද්ධ දර්ශනය අපිට හැම දෙයක්ම ගලපන්න තියෙන්නේ මේ බුද්ධ දර්ශනයත් සමග. ඒතර බුද්ධ දර්ශනය යම් කෙනෙකුට පැහැදිලි නම් ඒ කෙනා දන්නවා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ බුද්ධ දර්ශනය තුළ බාහිර සත්‍යයක් නොවන බව. ඒ වගේමයි සිත තුළ හැදෙන දේ සත්‍යයක් නොවන බව. එතකොට සිතත් මායාවක්, සිතින් හදාගත්ත රූපත් මායාවක්. එතකොට ස්කන්ධයන්ගෙන් හටගත්ත ස්කන්ධානම් පාතිභාව ආතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. ස්කන්ධයන්ගෙන් හදාගත්ත දේ තමයි අපි බාහිර තියනවා කියලා ගන්නෙ. එහෙමනම් අපි හිතින් හදාගත්ත දෙයක් තමයි අපි පරිශීලනය කරන්නේ. අපි පරිශීලනය කරන්නේ, අපි දකින්නේ, අපි හිතන්නේ, අපි කතා කරන්නේ, අපිට ඇහෙන ශබ්දේ, අපිට පේන වර්ණේ, අපිට දැනෙන ගඳ සුවඳ මේ හැම එකකම ඇත්තටම බාහිරට තියෙන දේ හතර මහ භූත අපිට දැනෙන්නේ නැහැ. ඇත්තම කතාව තමයි අපිට දැනෙන්නේ අපේ සිත තුළ තියෙන ඒ සිතුවිලි චේතනා චෛසික. අපි කියන්නේ පොතක් පේනවා කියලා. අපි කියන්නේ අතරමහා භූත ගැන. ඒකට අපි ගැට ගන්නවා අතරමහා භූත හැඩතලයකට. එතන අපි පේනවා මේ තියෙන පොත කියලා. නමුත් ඇත්තටම පොත කිව්වේ අපිමයි. ඒක શબ્දයක්. ඒක ඇත්තටම බාහිර පොත කියන්නේ මම පොත කියලා. අපි හදාගත්ත දෙයක්. මෙන්න මේක තමයි බුද්ධ දර්ශනයේ පෙන්නනවා පැහැදිලිවම. ඒ බාහිර දකින්න දේ නෙමෙයි අපි පේන්නේ කියලා. ඇත්තටම අපිට හොඳට දකින්න ලැබෙනවා දාර්ශනිකයට උනත් දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් පමණයි තියෙන කෙනෙකුට. හේතු නිසා හට ගන්නවා මේ පෙනීම කියන කාරණේ සිද්ධ වෙන්නේ. ඔබ හොඳට බලන්න මේක ආයතනයක් කියන්නේ. ඇස කියන්නේ ආයතනයක් කියන්නේ. ඒ ආයතනයකින් ඵලයක් හම් වෙන්නේ. ඒකට ඇසක් කියන්නේ මේ මසසට නෙමෙයි. එමනම් මැරිච්ච අයටත් තියෙනවා. පේන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඇස කියන්නේ මේ මොහොතේම අපිට පේන දේ. එවනම් ඒකට ආලෝකයක් ඕනේ. ආලෝකයක් නැතුව අපිට පේන්නේ නැහැ. ඒතර ආලෝකයක් නිසා තමයි ප්‍රසාදේ සිද්ධ වෙන්නේ. එහෙමනම් අපේ පේන බවට ආලෝකයයි තියෙන්නේ. එහෙමනම් මේ සිත කියන්නේ මේ විඥානේ දැන ගැනීම කියන්නේ ඒක ඒ සිද්ධිය සිද්ධ වෙන ආකාරය තමයි මේ සිත හැදෙන ආකාරය තමයි අපි මේ උපාදානය කරගන්න ආකාරය තමයි උපාදාන සූත්‍රය තුල පෙන්නන්නේ. ඒතර මේ උපාදානය කරගන්නේ අල්ලගන්නේ බාහිර තියෙන හතරමා භූතයකට අපි හිතින් හදාගත්ත චේතනා සිතුවිලි සිතින් හදාගත්ත ඒ එන අරමුණ ඒ මොහොතේ එන මේ දකින්න දේ ඒ රූපාරම්මනේ ඒ එන අරමුණේ අපි සත්‍ය දකිනවා නම් අපි ඒකට රැවටෙනවා නම් අපි කෙලින්ම ඒ පොත ඒ සද්ද කපුටෙක්ගේ අපි ඒව රැවටිලා අපි අනුසෝතේට අපි රැවටිලා එහෙම යනවා. නමුත් විනීය ලෝකේ අවිද්‍යාව දෝමනසාන දුකින් මිදෙන මග ලෝකේ සත්‍ය දැකීම තුලයි ලෝකේ සත්‍යක් නොවන බව දැකීම තුලයි සිද්ධවන්නේ. ලෝකේ මිදීම තුලයි. දැන් ලෝකේ මිදීම විනීය ලෝකේ කියන්නේ ලෝකේ මිදෙන ආකාරයයි සතර සතිපට්ඨානය වඩන්නේ. විනීය ලෝකේ අවිද්‍යාව දෝමනසාන කායේ කායානුපස්සී විහෙරති කිව්වේ ඒකයි. එහෙනම් ලෝකේ ඇත්ත වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ලෝකේ සත්‍යක් නෙමෙයි. ඒක ඔබට ප්‍රත්‍යක්ෂ නෑ. ඒක ඔබට අවබෝධ නෑ. නමුත් ඔබ මනාකොට සිහිනුවණින් දැකිය යුතු කාරණයක් තමයි මේ ලෝකේ සත්‍යයක්ද කෙනෙක්. නෑ මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි. එහෙමනම් මේ උපාදානය වුණේ කුමක්ද? මේ උපාදාන පරිවර්ත සූත්‍රය තුළ පෙන්නන්නේ ඔබ මෙතනදී දකින්න ඕනේ අර සියුම් කාරණාව. විශේෂයෙන්ම මේ යමක වර්ගයේ හැම දකින්නකොට දීට්ඨි සංයුත්තේ වගේ දකින්නකොට මේ හැම සූත්‍රයකම ඔබට දකින්න ලැබෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්.
ඒ පැහැදිලි කිරීම තුළ ඒක සිංහල තුළ තමයි පරිවර්තන තුළ තමයි මේ විදිහට තියෙන්නේ. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේහි මහාන බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව අතර අනුත්තර වූ. ඒතකොට අනුත්තර වූ කියන්නේ ඒ දෙවියන් මිනිසුන් දැන් මේ කියන මේ දෙවියන් සහිත බමුන් සහිත දෙවියන් සහිත බමුන් සහිත ලෝකෙයි මහාන බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවේ. ඒතර මෙහෙම ඉන්නවා කියලා ගත්ත ප්‍රජාව කියන්නේම මිත්‍යා දෘෂ්ටික භූමිය. අන්න ඒ තුල තමයි අනුත්තර වූ කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ හැම දෙයකම උත්තර තියෙන සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් කියන එක තමයි මේ අනුත්තර වූ කියන වචනේ අර්ථය ගැබ්බෙලා තියෙන්නේ. එතකොට මේ ඒ ගාව තියෙන අසත්‍යයක්. දෙවියන් ඉන්නවා, මිනිස්සෙන් ඉන්නවා, මේ බ්‍රහ්මණීන් ඉන්නවා, මේ දෙවිමිනිසුන් සහිත ප්‍රජාවේ මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත ප්‍රජාව කියන්නේ පෘථග්ජන භූමිය. ඒතර ඒ අය අතර මම අනුත්තර වෙනවා. මේ ධර්මය අවබෝධ කරපු කෙනා දන්නවා එහෙම ඒ ස්වභාවය ඒ ඉන්නවා කියන දෘෂ්ටියෙන් මිදුණු කෙනා තමයි අනුත්තර වූ කෙනා කියන්නේ. එතකොට ඉන්නවා කියන්නේ දෘෂ්ටියක්. තියෙනවා කියන්නේ දෘෂ්ටිය. බාහිර එහෙම දේවල් නැහැ. තමන්ගේ සිතින්ම හදාගෙන දකින්නේ. හැබැයි සිත සත්‍යයක් නෙමෙයි. නමුත් අද දැන් මේ පරිවර්තනයේ දිහා බැලුවොත් කවුරු හරි මේක දිහා කියවොත් ඔහු හිතන්නේ මේ මරුන් සහිතයි බඹුන් සහිතයි දෙවියන් සහිතයි මේ මිනිසුන් අතර මම අනුත්තරයි. ඕක නිකන් ඔහේ යනවා රැල්ල. දැන් ඔහොම යනවා දිගට අනුත්තර වූ. එතකොට ඒ වචන ටිකක් විතරයි. මොකද්ද ඔකේ තේරුම? තේරුම නම් ඒ අතර අනුත්තර වූ කියන්නේ එතන තියෙන්නේ මායාවක්. ඒක අතර මම සත්‍ය දැනගත්තා කියන එකයි. මේක අපේ අදහසක් නෙමෙයි. මේ ඔබ නුවණින් දකින්න ඕනි කෝණේ. මේ ධර්මයේ නුවණින් දැකිය යුතුයි. අපි සූත්‍ර බැලුවත් හොඳට ඒ කාරණා එතකොට මේ කියන වචන නෙමෙයි මේ කියන වචන කියලා ඔබට තේරෙයි. ඔන්න බලන්නකෝ ඔබ හිමීට මේ සූත්‍රය පොඩ්ඩක් දිගහැරලා පාලි වචන දිහා පංච වීමේ භික්ඛවේ උපාදානස්කන්ධා කතමේ පංච සයතිදං රූප උපාදානස්කන්ධා වේදනා උපාදානස්කන්ධා සංඥා උපාදානස්කන්ධා සංඛාර උපාදානස්කන්ධා විඥාන උපාදානස්කන්ධා යාවකීච අංච භාවං භික්ඛවේ ඉමේ පංච උපාදානස්කන්ධා චතුපරිවත්තං යතහ භූතං නාභඤ්ඤාන්සින් නේච තාවාහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසම් බ්‍රහ්මණියා උපජාය සදේ මනුස්සාය අනුත්තරං. ඉතින් මේ කතා කරන්නේ බුදුන් වහන්සේ මේ සදේවක ලෝකේ මේ අනුත්තර තත්වයටපත් වෙන්නේ මෙන්න මේ සත්‍ය දැකපු කෙනා කියන එකයි. මේ පංචමේ භික්කවේ උපාදානස්කන්ධ මොනවාද උපාදානස්කන්ධ පහ කියලා පෙන්නනවා අර විදිහටම කතමේ පංච සේයතිදං රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඤ්ඤාණ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පහ පෙන්නනවා. ඊට පස්සේ යාවකී චංචාහං භික්ඛවේ ඉමේ පංච උපාදානස්කන්ධේ පරිවර්තිතං යථා භූතං නාභං ඥාසින් මේ යථාභූතං නාභංසින් කියන්නේ මේ යථාභූත ස්වභාවය දකිනවා කියන තැන ඊටාම වැදගත්. නේව තාවා හම්බික්කවේ ඒ තාක මේ සදේවක ලෝකයේ සමාරක සක්මක සසම් බ්‍රහ්මණියා පජාය දෙවස උත්තර වෙන්නේ අන්නේ යථාභූත ඥානේ යථා ස්වභාවය දැක්ක නිසා කියන එක. කියන්නේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය දැක්ක නිසා තමයි මම අනුත්තරත්වයටපත් උනේ කියන එක. මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත ලෝකේ. එතකොට මිනිසුන් සහිත දෙවියන් සහිත මරුන් සහිත සත්ත්ව ප්‍රජා. එතකොට මේ ඉන්නවා කියන එකක් නෙමෙයි මේකේ තේරුම. ඒ ප්‍රජාව අතර අනුත්තර ඒකේ යථාභූත ඇත්ත දැක්ක නිසායි කියන එකයි මේ ඇත්තටම අපි මේ ඉස්මතු කරන්නේ මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ ඇත්ත දැක්කයි කියන කාරණේ. එතකොට දෘෂ්ටිය වෙන්නේ මොකද්ද? එතකොට ඇත්ත දැක්කන දකින්නයි කියන්නේ මේක ඇත්තක් නෙමෙයි. මරුන් සහිත බමුන් සහිත මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව කියන එක අපි දෘෂ්ටිය. ඒක නිවැරදිව දැක ගන්න ඕන. එතකොට සම්‍යක් සම්බෝධියේ අபிසම්බුද්ධේමි ප්‍රඥානෝ ඒතත් සම්මා සම්බුද්ධටපත් වුණා කියලා ප්‍රඥා කරයි නැහැ කියලා
ප්‍රතිඥා නොකළෙමි. ඒ කියන්නේ පිළිගන්නේ නැහැ කියන එක කියනවා. ඒ අවබෝධ නොකළා නම්. මහණෙනි මම මේ කලක යම් කලක පටන් මේ පංච උපාදානස්කන්ධයෙන් චතුස් පරිවර්ත වශයෙන් ඇතිසැටි අවබෝධ නොකළෙම්ද මහණෙනි එකල්ලි මම සම්බුද්ධ යෙමි දෙවියන් සහිත මනුස්ස සහිත බමුණු සහිත මහාන බමුණන් සහිත දෙවිමිසුන් සහිත සත්ත්ව ප්‍රජාව අතර අනුත්තර සම්‍යක් සම්බෝධි අභිසම්බුද්ධ යෙමි ප්‍රතිඥා නොකළෙමි. එතකොට මේ සම්මා සම්බෝධියට අභිසම්බුද්ධ වෙමි. එතකොට සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති පඤ්ඤාසින් යථාචෝ කෝහම් භික්ඛවේ ඉමේ පංච උපාදානස්කන්ධා චතුපරිවත්තං යථා භූතං අබ්බඤ්ඤාසින් අතහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසම් බ්‍රහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තර සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤාසින්. ඉතින් අපිට ඇත්තටම මේ සම්බෝධියටපත් වුණා කියලා දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකේ මහාන බමුණන් සහිත දෙවිමිසුන් සහිත සත්ත්ව ප්‍රජාව අතර අනුත්තර සම්මා සම්බෝධි අභිසම්බුද්ධ මේ ප්‍රතිඥා කළමි කියලා බුදුන් වහන්සේ මේ යථාභූත අබ්බඤ්ඤාසින් කියන්නේ මේ යථාභූත අබ්බඤ්ඤාසින් කියන්නේ යථාභූත ඥානය අවබෝධ කිරීම. එතකොට යථා ස්වરૂපය දැකීම, ඇත්ත දැකීම ඒ අතරින් තමයි අනුත්තරත්වයටපත් වෙන්නේ. බොහෝ අයට මේක නොහැටෙන්න පුළුවන්. මේ අනිවාර්යයෙන්ම ඉන්නවා කියලා ගැනීමක් මේ පෘථග්ජන භූමිය තුළ තියෙන්නේ. ඉතින් එතනින් එන්න තමයි අමාරු කෙනෙකුට එහෙම ඉන්නවද කියන එක. හොඳින් නුවණින් විමසන කෙනෙකුට මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ දර්ශනය අම්කිසි කෙනෙකුට අවබෝධ වෙනකොට ඒ දර්ශනය තුළ ඒ කෙනාට අවබෝධ වෙනවා බාහිර සත්‍යයක් නොවන බව. ඒක හැම පැත්තෙම සතර අධිපට්ඨානය වන්නකොට විනය ලෝකය කියනකොට තේරෙනවා. නමුත් ඔහුට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. ඒ කියන්නේ ඔහු මේ සිතේ සත්‍ය දකිනකොට ඔහු මේ දර්ශන අවබෝධය කියන එක ඊටාම වැදගත්. ඒ තුළින් තමයි මේ ගැටලුවත් විසඳෙන්නේ. මේ අනුත්තරත්වයටපත් වෙන්නේ මේ සත්‍ය දැකීම තුළ කියන්නේ මෙතන සත්‍යයක් නෙමෙයි තියෙන්නේ කියන එක. ඉතින් ඒ විදිහට මේ සූත්‍රය තුළ පෙන්නනවා ඊතුරු කාරණා ටික අපි කලින් පැහැදිලි කරා වගේ අර කලින් මේ පරිවර්තනය අපි ඉදිරිපත් කරේ. චතුස් පරිවර්ත කෙසේ කියනකොට එතකොට රූප අවබෝධය කළෙමි. එතකොට රූපය ගැන කියනකොටත් රූප සමුදය රූප සමුදය අවබෝධ කළෙමි. රූපය අවබෝධ කළෙමි. රූප සමුදය අවබෝධ කළෙමි. රූප නිරෝධය අවබෝධ කළෙමි. රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරමි. වේදනාව අවබෝධ කළෙමි. සංඥා අවබෝධ කළෙමි. සංස්කාර අවබෝධ කරමි. විඥානය අවබෝධ කරමි. මේ විදිහටම අර රූපේ සමුදය රූපේ සමුදය රූප නිරෝධේ රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය. ඒ වගේම වේදනාවට ගන්නත් පුළුවන්. ඒ වගේම හතර වේදනා සංඥාවට ගන්නත් පුළුවන්. සංඛාර දකින්නත් පුළුවන්. කියන්නේ අර වේදනා සමුදය වේදනා නිරෝධේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඒ වගේ හතර ආකාරයේ චතුස් පරිවර්ත කියන්නේ ඔන්න හතරම අවබෝධ කරන ගන්න ඕනේ මේ එක උපමාවක් තමයි රූපය අවබෝධ කරන උපමාව. එතකොට මේක තව ටිකක් පැහැදිලි කරන මේ සූත්‍රය ඊටාම දීර්ඝ සූත්‍රයක් කියලා අපි කිව්වා. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා වූ රූප ලෙස හැඳින්වේ. එතකොට මහණෙනි රූපේ කවරේයක් කියලා බුදුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මේ රූපය කියලා මේ සතර මහා භූත සතර මහා භූත නිසා පවත්නා රූප. එතකොට හතර මහා භූත රූපේ කියන්නේ කුමක්ද? හතර මහා භූතයේ රූපේ නිසා පවත්නා වූ රූපේ කුමක්ද? ඒ කාරණාව ඊටාම ගැඹුරුයි. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං. එතකොට රූපේ බුදුන් වහන්සේ පෙන්නන්නේමයි. චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. භික්ඛවේ රූපං. ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධා රූප නිරෝධෝ අයමේච අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ රූප නිරෝධ ගාමිනී පටිපදාය සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මේ බොහෝ අය මේක බොහොම සරල තැනකින්
මේ තමන්ගේ හිතේ ස්වභාවයට ගලපන්න යනවා. නමුත් එහෙම දෙයක් නෙමෙයි. මේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ එතකොට රූපේ ඇත්ත දකින්නවා කියන්නේ රූපේ සමුදය හටගන්න හැටි දකින්නවා කියන්නේ රූපේ නිරෝධය දකින්නවා කියන්නේ රූප නිරෝධය කරන මාර්ගය දකින්නවා කියන්නේ. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය නිරෝධ කරන මාර්ගය කියලා දකින්නවා කියන එක. එතකොට මෙන්න මේ කාරණාව හොඳින් දකින්න ඕනේ. ඒ කියන්නේ රූපය ඇත්ත දකින්නවා කියන්නේ රූපේ හටගන්න සමුදය දකින්නවා කියන්නේ බාහිර පොත කියන රූපේ අපි උදාහරණයක් ගත්තොත් ප්‍රායෝගික පැත්තට අපි ආවොත් මේ පොත ඔබට පේනවා. හැබැයි පොත දැකීම තුළ පොත හටගෙන තියෙනවා. මේ සිතින් හැඩතල අපි මේව පැහැදිලි කරලා තියෙනවා ඔබට දර්ශනීය කොටසේදී. ආලෝකයත් ගසත් නිසා ඇති වුණු සෙවණැල්ල ඒ ප්‍රතිබිම්බේ එහෙම නැත්නම් ඒ චක්කුංච පටිච්ච රූපේච උපපච්ච චක් විඥාන කියන එක ඒ කියන්නේ මේ ස්පර්ශ වෙන්නේ මනසට හැඩතලයක්. ඒ හැඩතලයේ අඳුනා ගැනීම ස්පර්ශය වේදනාව ඒ හැඩතලයේ හැඩතලයේ තමයි වෙදීම ඒ හැඩතලයේ තමයි සංඥාව ඒතකොට විඳපු සංඥාව ඒක තමයි සංකාර ඒ කලින් තිබුණු දත්තත් එක්ක ගැළපීමක් කලින් එවැනි ස්වභාවයක ගැළපීමක් තියෙනවා ඒක තමයි පෙරමතකයෙන් ගලපනවා කියන්නේ පුරාණ බිදම් බික්කවේ කමවදම් කියන වගේ කතාවක් මෙතන තියෙන්නේ ඒතකොට පෙරමතකයෙන් ගැළපීම අතීතයේ පුරාණේ කනවා කියන කතාව. කියන්නේ ඒ අනුව තමයි අපිට මේ දැම්මේ අරමුණු සිත මෙතන උපදීන්නේ හටගන්නේ. ඒ කියන්නේ වේදනාව හැඩතලයේ ඒ හැඩතලයේ සංඥාව දැනීමේ දැනුම් සංඥාව ඒ පෙරමතකෙන් ගැලපීම සංඛාර ඒ අනුව දැන ගැනීම විඥාන. මේ ඔක්කොම එකම කතාවක්. මොකද සංඥාව කියන්නේ වේදනාව කියන එක පෙන්වන්න බෑ. වේදනාව පෙන්වන්නේ සංඥාවකින්. ඒකම තමයි මේ කලින් ඒවත් එක්ක ගලපලා මේකයි කියලා කියන්න බෑ විඥානේ කියන්න ඕනේ. ඒ කියන්නේ දැන ගැනීමක් වෙන්න ඕනේ. ඒ දැන ගැනීම තමයි නාමයේ උපදින්නේ පොත කියලා. හැබැයි හැඩතල එනකොට පොත කියන එක අපි හදාගෙන තියෙන්නේ. අන්නේ විදියට. හැබැයි මේ හදාගත්ත දේ අපි නැවත ගැට ගන්නවා. එතනින් ඉවර වෙන්නේ නැහැ. අර වට්ටම් වට්ටති. වට්ට දෙකක් කරකිනවා. නැත්නම් අන්තෝ ජටා බහි ජටා. ඒ ජටා දෙක දැන ගන්නවා. මේ සිතක් හදාගන්නේ ජටා දෙකක් එක්ක. ඒ දෙවෙනි ගැටේ තමයි අපේ ගොඩක් අයට ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ පොත කියනකොටම පොතට එක්ක ඒ කියන්නේ සුබ අදහසක් එහෙම නැත්නම් අසුබක්. ඒ කියන්නේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒක එන්නෙම සමුදයත් එක්ක. සමුදය කියන්නේ පොත හට ගැනීම. පොත හටගන්නේ හිතේ. 아무ත් අපේ ගැට ගහන්නේ බාහිරට. ඒකයි උපාදාන කරනවා කියන්නේ. ඒකට අපේ බාහිරින් පොතක් හම්බ වෙන්නේ. ඒකට අපි රැවටෙනවා. ඒතර අපි රැවටිලා තමයි ඉන්නේ. අපි හිතන්නේ අපි දන්නේ පොත කියලා. නමුත් අපි දකින්නේ පොත නෙමෙයි. ඒක අපේ සිතුවිල්ල. මොකද හතර මහ භූත පේන්නේ නැහැ. දැන් හතර මහ භූත නිසා හටගත් උපාදාය රූපේ තමයි අපි අසුරු කරන්නේ. චත්තාරෝච මහ භූතාන චතුනංච මහ භූතාන උපාදාය රූපේ තමයි අපි අසුරු කරන්නේ. උපාදාය රූපේ කියන්නේ අපි හදාගත් එකක්. ඇත්තට මේක ස්කන්ධයන්ගෙන් හටගෙන තියෙන්නේ. ඒතර ස්කන්ධය උදේවයි දකින්නවා කියන්නේ නිවන් මාර්ගට පෙන්නන්නේ බුදුන් වහන්සේ මේ සිත හැදෙන හැටි දකින්නවා කියන එක. ඉතින් මනාවකට පැහැදිලි වෙනවා එතකොට මේ කාරණාව. එතකොට මෙන්න මේ යථාභූත ඥානය කියන්නේ මෙන්න මේ ඥානෙ. මේක දකින්න එක. ඒතර ඒකනට බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. අතරමා භූතවල පොත් නැහැ. ඒතර ඒක අපේ මේ සිතුවිල්ලක් ඇත්තටම. දැන් සිතුවිල්ලෙත් පොත් නැහැ. ඒතර දෙපැත්තෙම මිදෙනවා මේ කතාව තුළ. අනේකයි අනිමිත්ත වෙනවා. ඒ කියන්නේ පොත හම්බුනොත් නිමිත්තක් වෙනවා. අනුසෝතයට යනවා. රැවටිලා ඉන්නේ. ඒතර ප්‍රජානාති වෙන්නේ නැහැ. ඒතර විජානාති රැවටිලා. ඒතර එහෙම නැත්නම් එයා ඒකට රැවටෙන්නේ අනිදස්සන විඥානේ. ඒ කියන්නේ විඥානේ බාහිරට පතිත වෙන්නේ නැහැ. සත්‍ය දකිනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපග එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගරති. විඥානේ දර්ශනපතේ නැති වෙනකොට විඥානේ අනිදස්සන වෙනකොට අනන්තං සබ්බතෝපගං එත්ත ආපෝච පටවි පටවි ආපෝ තේජෝ වායෝ මුකුත් එතන ප්‍රතිෂ්ඨාවක් සිද්ධ වෙන්නේ නැහැ. හට ගැනීමක් නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහරති කිව්වේ. පඨවි ආපෝ තේජෝ වායෝ කිසිම දෙයක් ඒ සත්‍ය දකින්න විඥානය තුල නැහැ. විඤ්ඤාතේන නිරෝධේන ඒ කියන්නේ විඤ්ඤාණ නිරෝධයට යන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහරති එත්ත දීගන්ත රස්සං වා අනාතුලංසෝ දිග කොට යීනි මහතේම සැප දුක් මොකුත් නැහැ. අන්ත දෙකේව නැති වෙනවා. උතර දිග කොට සැප දුක මහතීනි අන්ත දෙකේවා ඒවා තියෙන්නේ විඥානේ බැස ගත්තොත් එතනයි මෙතනයි තියෙනකොට තමයි දෙයක් ඇති වෙන්නේ දෙයක් ඇති වෙලා ඊට පස්සේ ඒ දේ අනිත්‍යයත් එක මේක අර අන්ත දෙකක් පේනවා හැමතිස්සෙම ඒ වෙන්කර දැකීම නිසා හැම මොහොතෙම ඒ අන්ත දෙකක් එක්කම හට ගන්නවා දිග කොට සැප දුක් ඒ කියන්නේ කතාවක් එතන තියෙනවා. ඒක හොඳයිද නරකයිද කියනකොට ඒක කලින් ඒවත් එක්ක මේක සාපේක්ෂ වීමක් තියෙනවා. ඒතකොට ඇත්තටම නැති දෙයක් ඇති කර ගැනීමකුත් මෙතන තියෙනවා. මෙතන කතා ඇත්තටම අපි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ පොත කියලා දෙයක් තිබුණේ නැහනේ.
තිබුණ නැති පොතක් ඇති කර ගැනීමකුත් තියෙනවා. ඒතර අපි එතනත් රැවටිලා පොතකුත් හදාගෙන ඊට පස්සේ ඒ විතර නෙමෙයි ඊට පස්සේ ඒ පොතට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක හොඳයි කියනවා නරකයි කියනවා එක්ක ලොකුයි කියනවා පොඩි කියනවා අපිට කතා ගොඩක් හැදෙනවා. ඒ පොත සාපේක්ෂ කරගෙන. ඒතර හදාගත්ත නිසා උපාදාන වෙලා ඉවරයි එතකොට. අනේ දෙවනි වටේ තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද අපිට පළවෙනි එකේ ඉන්නේ හැඩතලයේ කියන එක දකින්න ලැබෙනවා මහා නිදාන සූත්‍රය. ඒ වගේම මේ සූත්‍රවල බුදුන් වහන්සේ පැහැදිලි කරන ඒ වගේම අපිට ප්‍රායෝගිකවත් ඒක පේනවා. මේක හැදෙනවා. ඉතින් තමයි හැදෙන්නේ. පොත් එළියේ නැහැ කියන එක පැහැදිලි. නමුත් අපි ඊට පස්සේ අපිට උනට මේ මට්ටම අල්ලන්න බැරි වෙලා අපි දෙවෙනි මට්ටම අපිට දැනෙන එකපාරටම හොඳ නරක සැප දුක් කියන. දැන් ධර්මකාරණා පැහැදිලි කරනකොට මේ පැහැදිලි කිරීම ඔස්සේ බලනකොට ඔබට දකින්න ලැබෙන්නේ අර මේකේ ඵලය වගේ දෙවෙනි කාරණේ. සැප දුක් කියන මට්ටමේ. එතනදී හිතන්නේ මේ වේදනා මේ එතකොට මේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා කියන තැනින් තමයි නිවන් මාර්ග බුදුන් වහන්සේ පෙන්වන්නේ. පළවෙනි කාරණාව ස්කන්ධ මට්ටම. ඒක කොහොමද සිද්ධ වෙනවා. එතනින් නිවන් මාර්ගක් ගන්න බෑ. නමුත් නිවන් මාර්ග ගන්න සලා ආයතන නිරෝධයකට සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ. ඒක දෙවෙනි මේ වටේ. ඒ කියන්නේ අපි මේ පොළහපයනවා කිය බෝලයක් බිත්තියට ගහලා ආය අල්ලනවා කිය අන්න ඒ වගේ පළවෙනි වටේ අපිට නිවන් මාර්ග ගන්න බෑ. ඒක ස්කන්ධ මට්ටම. ඒක විපාක මට්ටම. නමුත් දෙවෙනි එකේදී අපිට මේ පොළහපැනලා බෝලේ ආය එන තැනේදී දෙවෙනි වටේ සැප දුක් ගන්න එක පොත හම්බ වෙන එක. ඒත් එක්කම අපිට දැනෙන්නේ වේදනාවක්. ඒ වේදනාව සැප දුක් වේදනාව. ඒකයි වේදනා තණ්හා උපාදාන කියලා ඒක අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන තැනින් තමයි ඔබ මේක දකින්න. එතකොට මනාකොට නාමයේ හඳුන්වන්නේ. එතකොට වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශ වෙනවා. මනසේ ඒක තමයි සැප දුක්. වේදනා සංඥා චේතනා කියන එක තමයි තණ්හාව. එතනින් තමයි සැප දුක්. ඒක තමයි උපාදාන. ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒක තමයි නාමය දෙන තැන. එතකොට ඒක දෙවෙනි රවුම. එතකොට පළවෙනි රවුමේ පොත හැදුනට පස්සේ දෙවෙනි රවුමේ මේ සැප දුක් වෙන ඒ දැන් පළවෙනි එකේ ඔබ දන්නවා චක්කු විඤ්ඤාණය එන්නේ තින සංගති පස්සෝ. ඒ තිනම් කියන්නේ අසත් රූපයන් නිසා හටගත්ත ඇසේ විඤ්ඤාණය. ඒ තමයි නාමත් රූපයන් නිසා හටගත්ත විඤ්ඤාණය. ඒක තමයි චක්කු විඤ්ඤාණය. ඒක ආයතන මට්ටමට ධම්මට මනසට යන්න බෑ. මනසෙන් අපි තීරණ ගන්න. එතකොට මනසට යන්න බෑ ඔය ආයතන මට්ටමට. බාහිරට යන්න බෑ. පොත්තේ මේව මනසට දකින්න බෑ. මනසට පුළුවන් ඇතුලේ කතාවක්. එතකොට ඒක ධම්ම අරමුණු වෙන්නේ. එතකොට එතන තමයි මේක හොඳට තවත් පැහැදිලි වෙනවා. එතකොට එන්නේ හැඩතලේ. හැඩතලේ තමයි ඊට පස්සේ මේකයි කියලා පොතේ කියලා හදාගෙන අපි ඊට පස්සේ දකින්නේ පොතක් කියන එක දෙවෙනි වටයක් තියෙනවා. එතනදී ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශ වෙන්නේ මනසට අරමුණු වෙන්නේ ධම්ම කියනවා වගේ. මෙතන වේදනා සංඥා චේතනා ඒ හදාගත්ත වේදනාවෙන් හදාගත්ත දේ සංඥාවෙන් දැනගත්ත දේ චේතනාවෙන් හිතපු දේ ස්පර්ශ වෙනවා. අන්න සැප දුක් වලට. අන්න එතන ස්පර්ශයේ මානසිකාරය. අන්නේ මානසිකාරය තමයි අපි කතා කරන්නේ වේදනා තණ්හා උපාදාන භව කියලා. මේක වට දෙකක්. ගොඩක් අය මෙතන ලියාගත්තේ නැති නිසා මේ ධර්මයේ මේ පොත බලනකොටම ඔහොම අපිට මේ දර්ශන අවබෝධයේ අතාවුත ඥානෙ තියෙනවා නම් යාට මේ පොත ඒකෙන් එක්ක බලන්න පුළුවන්. එතකොට යාට පේනවා මේකේ මේ සැබෑ ස්වරූපය. එතකොට නිවන් මඟ වෙන්නේ මේ පොත කියන එකේ පොත දෙවෙනි වටේ කරකෙන්නේ නැහැ. ආයතන අදාගෙන නැවත බාහිරට ගින් බලන්නේ නැහැ කියන එක. බාහිරට මේ ඒ වටයක් එතනම කරකිනවා. පෙනීම සිද්ධ වෙනකොට වට දෙකක් කරකිර පෙනීමක් එන්නේ. අන්න ඒක තමයි මේකේ තියෙන ගැඹුරුම කාරණාව. අපි විශේෂයෙන් ඉදිරිපත් කරන කාරණාවත් ඒකමයි. බොහෝ අය ඉදිරිපත් නොකරන බොහෝ අයට අවබෝධ නොවුණු කාරණාවත් ඒකමයි. ඉතින් මේක මනාකොට ඔබට ඒකට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ කාරණාව යථාභූත දකින්නවා කියන එක. ඒතකොට මේ දේව මිනිසුන් සහිත අය මේක රැවටිලා ඉන්නේ. බාහිර ඇත්ත වෙලා. නමුත් මේකේ සත්‍ය දැකගෙන නිසාම තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා බුදුන් වහන්සේ ඒ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන එක. අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤා සිං කියන එක මේ වාක්‍ය දේශනා කරන්නේ. තොර රූපේ දැකද රූප වේදනා සංඥා සංකාරක ස්කන්ධෙම තමයි මෙතනත් පැහැදිලි කරන්නේ අරගෙන ඒ රූපේ කවරේද කියලා ඊට පස්සේ රූපේ පේනවා අර විදිහටම රූපේ හඳුන්වලා දීලා චත්තාරෝච මහ භූතාන චතුර්ණන්ත මහ භූතාන උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං ඊට පස්සේ ආහාර සමුදය ආහාර සමුදය රූප සමුදය
ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. එතන ආහාර කියලා ගන්න මේ රූපේට ආහාරයක්. මේ දැන් අපේ චිත්ත රූපේට ආහාරයක් වෙන්නේ එතනට ඒ ආපු ආරම්මනේ. රූපේ ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. අයමේච අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. එතකොට රූපේ හැදෙන්න සමුදය හටගත්තේ ඒක දැකීම යථාභූත ඥානේ ඒක දැකීමයි දර්ශනය තුළ තියෙන්නේ. ඒ වගේම ඔබට ඊටම වැදගත් මේ සම්මා දිට්ඨියටපත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු කෙනා. එතකොට මිත්‍යා දෘෂ්ටිය බාහිර ඇත්ත වීමයි. සම්මා දිට්ඨිය බාහිර සත්‍ය නොවන බව දැකීමයි. අන්න ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි එක සම්මා දිට්ඨියටපත් වෙන. සම්මා දිට්ඨියටපත් වෙන කෙනා තමයි මාර්ගයේ උපදින්නේ. මාර්ගයේ උපදිනවා කියන්නේ මේ පොතක තියෙන දෙයක්වත් අපි මේ කතා කරන දෙයක්වත් වචනවල දෙයක්වත් නෙමෙයි. ඒ අවබෝධය. ඒක ලෞකිකයි. නමුත් මාර්ගයේ තියෙන තැන ඊටාම ගැඹුරුයි ගැඹීරයි. ඒ ධර්මයත් එක්ක බලනකොට නමුත් ඒක සරලව දකින්න හැකියාවක් තියෙනවා අවබෝධ වෙන කෙනෙකුට. මේ බාහිර රූපයත් නාමයක් මේක හැදෙන හැටි දකින්න කෙනාට මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා කියන්නේ බාහිර සත්‍යයක් නොවන බව දකිනවා. ඒ වගේම සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ ඒ කෙනා දකිනවා මේ බාහිර හතරමහා භූතවල අපි හදාගත්ත සම්මුති ප්‍රඥප්තිය වල නාමයයි තියෙන්නේ. කෙනා දකිනවා නාමෙත් එහෙම දෙයක් නැහැ. ඒතර ක්‍රියාසිත දකිනවා. ඒ කෙනාට දැකීම තුළ ඒ දැකීමේ සත්‍ය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රජානාති කියන තැන සත්‍ය දකිනවා. හැම අරමුණකම සත්‍ය දකිනවා. අරමුණක් සත්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ කෙනායි මේ කියන වචනේ එක වුණාට ඒ ගැඹුරු අර්ථයක් ඒ තුළ තියෙනවා. මෙතන පෙන්නන්නේ සමුදයත් නිරෝධයත් සමුදය අතර රූපයත් රූප සමුදයත් රූප නිරෝධයත් රූප නිරෝධය කරන මාර්ගයක්. ඒ මාර්ගය පෙන්වනකොට තමයි බුදුන් වහන්සේ ඒ වචනේ පෙන්වන්නේ. මෙතන අපට දකින්න ලැබෙනවා සිංහල පරතන වලුවත් සතර මහා භූතයෝද සතර මහා භූතේ නිසා පවත්නා රූපේද ඒ රූපයයි කියනු ලැබේ. මහණෙනි ඒ රූපයයි කියන ලැබේ. එතකොට හතර මහා භූතහාරය හතර මහා භූත හදාගත්ත උපාදාය රූපේ තමයි රූපේ කියන්නේ. ආහාර සමුදයෙන් රූප සමුදය වේ. රූපේ හටගන්නේ ආහාරයෙන්. ඒ කියන්නේ ආලෝකයක් නිසා ගසත් නිසා හටගත්ත සෙවණැල්ල. ඉතින් ස්පර්ශයට ආහාර වෙන්නේ හැමතිස්සෙම මෙන්න මේ කියන තින සංගති පස්සෝ කියන ඒ දකින්න ඕනි මේ ආහාර සමුදයෙන් රූප සමුදයක් වෙනවා කියන්නේ හේතු නිසා හටගත්ත ඵලයක්. හේතුව ආලෝකයක් ගසත් නිසා හටගත් සෙවණැල්ල. ඒතර ඒකේ ඵලයක් තමයි ස්පර්ශය. එතකොට ඒකයි මේ ස්පර්ශයෙන් දැන් මෙතන ආහාර සමුදය රූප සමුදය. ඒතර රූපේ හටගෙන තියෙන්නේ වේදනා සංඥා සංකාර. එතකොට ඒ එන නාමයේ මුල් කොටගෙන හටාගත්ත රූපයක් තමයි උපාදාය රූපේ. ස්කන්ධ හේතු කොටගෙන. එතකොට ආහාර නිරෝධයෙන් රූප නිරෝධය සිද්ධ වෙනවා. එතකොට හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා. හේතුඵල ධර්ම තමයි මේ පෙන්වන්නේ. එතකොට ආයතන විඥානයක් නැතුව චක්කු විඥාන සෝත විඥාන ඒ නැතුව ඇත්තටම දැන ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැනගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක ගැඹුරු කාරණයක් ඒක වචනය තුළ තියෙනවා. ආහාර සමුදයෙන් රූප සමුදය වෙයි කියනකොට ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙයි කියන්නේ ආහාර නිරෝධය වෙන්නේ කියන්නේ මේ හේතු ටික සත්‍ය දකින්න කෙනෙක්ට විතරයි හේතු නැති වෙන්නේ. කියන්නේ මේ පොත බාහිරින් හම්බ වෙනවා සාමාන්‍ය ස්වභාවය තුළ ඒ අනුසෝතය තුළ. නමුත් බාහිර පොතක් නැති බව දැකීම තුළ ඒ සත්‍ය දැකීමයි අත්තටම මේ නිරෝධයට හේතු වෙන්නේ. ආහාර නිරෝධයට නිරෝධ රූප නිරෝධ. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ග මේ ආර්යයට මග්ගෙහි රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. එතකොට ආර්යයට මග්ග රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන වචනේ ලියුවට ඒකේ අර්ථය ඊටාම ගැඹුරුයි. කියන්නේ දර්ශන අවබෝධය ඇති කෙනෙකුට විතරයි ඇත්තටම සම්මා දිට්ඨිය දකින්න හැකියාව තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න හැකියාව තියෙන. ඒක දර්ශන අවබෝධය තුලයි සත්‍ය ඥානයේ තුල හටගත්ත සම්මා දිට්ඨිය ඊටාම වැදගත්. ඒ සම්මා දිට්ඨියට පැමිණි කෙනාට තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි උපදින්නේ. ඒ සම්මා කියන වචනේ තේරුම සම්මා සමාධිය සිතේ සත්‍ය දැකලා ඒ අනිමිත්ත සමාධිය, බාහිර දෙයක් නැති බව දකින සමාධිය.
ඒ සම්මා දිට්ඨිය බාහිර දෙයක් හට නැති බව දැකින සම්මා දිට්ඨිය. එතකොට ඒ සම්මා දිට්ඨිය, ඒ සම්මා වාචා, ඒ සම්මා කම්මන්ත, සම්මා ඒ සිතුවේ සම්මා ආජීව, ඒ ජීවිකා හැම දෙයක්ම බාහිර ඇත්ත කරගෙන නෙමෙයි. එතකොට යාගේ කතාව සිද්ධ වෙන්නේ, යාගේ සම්මා වායාම සිද්ධ වෙන්නේ, සම්මා ආජීව සිද්ධ වෙන්නේ, සම්මා කම්මන්ත සිද්ධ වෙන්නේ. ඔහුගේ සංකල්පනා, ඔහුගේ ආජීවය, ජීවිකාව, ඔහුගේ සම්මා වායාම, ඔහුගේ සියල්ලම සම්මා. ඒ කියන්නේ බාහිර සත්‍යයක් නොවන බව දැකීම තුලයි ආරෂ්ඨාංග මාර්ගයේ සියල්ලම සම්මා කියන වචන තුල දකින්න ලැබෙන්නේ. ආර්ය සම්මා කියන වචනේ තුල අපි දකින්නේ මේ සම්මා දෘෂ්ටිය. සම්මා දෘෂ්ටිය කියන්නේ බාහිර සත්‍යයක් නොකරගත්ත කෙනා. බාහිර සත්‍යයක් නොකරගත්ත කෙනාටයි සම්මා දෘෂ්ටිය තියෙන්නේ. ඒක ඊටාම වැදගත්. සම්මා දිට්ඨියට පැමිණෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙතනින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලයි රූප මේ සූත්‍රය තුළ පෙන්නන කාරණාව මේ අරියට මග නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියන අන්නේතන ඒ මෙසේ කියලා බුදුන් වහන්සේ ඊට පස්සේ කියනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ ඊටාම වැදගත් තැනක්. මේක අපි බැලුමට එක වාක්‍යයයි, බැලුමට එක ඡේදයයි. මේක දීර්ඝ සූත්‍රයක් පැහැදිලි කිරීමක් තියෙනවා. පිටු 3-4කම ඔබට දකින්න ලැබෙනවා. නමුත් මේක ඊටාම හැම වචනයක් ගානෙම අපිට දැනෙනවා මේ නිවැරදිව දකින්න ඕනේ. එහෙම නැතුනොත් මේ සූත්‍රය නිකන් කියවව විතරක් වෙනවා. ඔබ දැන් අපි මුලින් කියවනකොට නිකන් කියව විතරයි. ඔබට ඒකේ එච්චර අර්ථයක් දැනුන්නේ නැහැ. නමුත් මේක ඇතුළාන්තයට බහැලා බලුවම තමයි මේකේ පරම සත්‍ය ඔබට දැනෙන්නේ. මහණෙනි යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ රූපේ දැන, මෙසේ රූප සමුදය දැන, මෙසේ රූප නිරෝධය දැන, මෙසේ රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, රූපයාගේ නිරෝධය පිනිස, විරාගයේ පිනිස, නිරෝධයේ පිනිස පිළිපන්නහව වෙද්ද ඔහු තුමු සුපිලිපන්හ. යම් කෙනෙක් සුපිලිපන් වෙද්ද ඌහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්. ඊටාම වැදගත් මේ සිංහල පරිවර්තනය අපි ඒකේ පාලි පැත්තට ඒ වචනවල ගැබ්බලා තියෙන අර්ථය යේහි කේවි බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඤ්ඤාය එවං රූප සමුදයං අභිඤ්ඤාය එවං රූප නිරෝධං අභිඤ්ඤාය එවං රූප නිරෝධගාමිනී පටිපදා අභිඤ්ඤං. ඒ අභිඤ්ඤාවෙන් දකින්නවා කියන වචනේ මේ හොඳින්ම තියෙනවා සත්‍ය දකින්නවා කියන එක. යේහි කේචි බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඤ්ඤාය. සමන කියන්නේ අපි කලින් සමන සූත්‍රය තුල පෙන්වුවා මේ සත්‍ය දකින්න කෙනා. සිතේ සත්‍ය දකින්න කෙනාට බුදුන් වහන්සේ ශ්‍රමණ කියලා කියන්නේ. ඒකට එවං කේජි බික්කවේ සමනාවා ඒ සමනේ දකින්න කෙනෙක්. බ්‍රාහ්මනාවා බ්‍රාහ්මනේ. එවං රූපං අභිඤ්ඤාය ඒ රූපේ අභිඤ්ඤාවෙන් දකින්නවා. එවං රූප සමුදයං අභිඤ්ඤාය රූප සමුදය අභිඤ්ඤාවෙන් දකින්නවා හට ගන්න හැටි. එවං රූප නිරෝධං අභිඤ්ඤාය රූප නිරෝධය අභිඤ්ඤාවෙන් දකින්නවා. එවං රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා අභිඤ්ඤා ප්‍රතිපදාව අභිඤ්ඤාවෙන් දකිනවා. රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා එනේන අරමුණේ සත්‍ය දකින්න එකයි රූප නිරෝධ ගාමිනී. ඒ කියන්නේ ගමන් මග. ඒ කියන්නේ මේකේ ප්‍රතිපදා මේ කර යුත්ත ඒක ප්‍රායෝගික පැත්තෙන්ම දකින්න ඕනි කාරණාවක්. රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා අභිඤ්ඤාය. රූපස්ස නිබ්බිදාය එතන්නේ කෙනා තමයි රූපේ නිරෝධයට යන්නේ නිබ්බිදාවට යන්නේ විරාගාය. ඒක නෑ ඇලෙන්නේ රූපේට නිරෝධය. ඒක න රූපේ මිදෙනවා. තේ සුපටිපන්නාය අන්නේ කෙනා තමයි සුපටිපන්නායේ. ඒ කෙනාට මේක සුපටිපන්න වෙන්නේ. අවබෝධ ඒ කෙනාට මේක සාන්දිටික වෙන්නේ. සුපිලිපන් වෙද්ද ඒ කෙනෙක් සුපිලිපන් වෙද්ද ඌ මේ ශාසනයේ පිහිටා සිටි. තේ සුපටිපන්නං යේ සුපටිපන්නාය. සුපටිපන්න කෙනෙක් වෙද්ද ඔව් සුපටිපන්න වෙයිද තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. ධම්ම විනේ අන්නේ කෙනා තමයි ඉමස්මින් ධම්ම විනේ අන්නේ කෙනා තමයි ධම්ම විනේ පීටි කෙනා කියන්නේ. ශාසනයේ පීටි කෙනා කියන්නේ ධම්ම විනේ පීටි කෙනා කියන්නේ ඒකටයි. ඒතකොට බුද්ධ ශාසනය තමන්ගේ සිතේම මේ සත්‍ය දකින්න කෙනාට සිත තුලම ශාසනයේ මේ සිතේ මේ බාහිර ඇත්තක් නොවන බව දැකීම තුල ඔබ බලන්න හොඳටම සිතත් සත්‍යයක් කරනවා දැකීම තුල අත්‍තරම ඇතුළාන්තෙම තියෙනව නේද බුද්ධ ශාසනයක් එයාටම මැවිලා සකස් වෙලා. ඒක අනික් කෙනා සමට ළඟ ඉන්න කෙනා නෑ. දැන් දෙව්දත්ත බුද්ධ ශාසනයක් තිබුණේ නෑනේ. දෙව්දත් දැක්කේ ඒ බුදුන් මරලා ඒ වෙනින්ම කතාවක් නේ. දෙව්දත් දැක්කේ නෑ බුද්ධ ශාසනය දෙව්දත්ට හම්බුනේ නෑ. දෙව්දත්ගේ සිත ඇතුලේ බුදු කෙනෙක් කියලා එහෙම අදහසක් දෙව්දත්ට දැනුන්නේ නෑ.
ඒක නිසා දෙව්දොරට තිබුණේ වෙන ද්වේෂ සිතුවිල්ල. එතන කෙනෙකුට බුද්ධ ශාසනය සකස් වෙන්නේ තමන්ගේ සිතේ මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙකුට විතරයි බුද්ධ ශාසනය සකස් වෙන්නේ. ඒ සිතේම සකස් වෙන එකක්. බාහිරට යන එකක් නෙමෙයි. බාහිරින් දකින්න පුළුවන් එකක් නෙමෙයි. මහණෙනි යම්කිසි මහාන කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන රූපයගේ නිරෝධයසේ විරාගයේ නිරෝධයෙන් උපාදාය නොකොට තණ්හාදී වශයෙන් අන්න එතනදී බුදුන් වහන්සේ මේ උපාදාන කරගන්න නැතුව තණ්හාදී වශයෙන් ඇලෙන්නේ නැතුව මිදුනා හුවේද්ද අන්න මිදුනේද්ද ඔහු සුවිමුක්තය අන්න එතන කතා කරනවා. එයා තමයි මිදුණු කෙනා. එයා යම් කෙනෙක් සුවිමුත්තද ඔහු කේවලී අනේ කෙනා තමයි සියලු කිස කර අවසానයි කේවලී කියන්නේ. යම් කෙනෙක් කේවලීද ඔවුන්ට පැනවීමට දෙයක් නැහැ. අන්න සියල්ල කර අවසానයි. යේචකෝ කේවි භික්කවේ සමනවා බ්‍රාහ්මනාවා ඒවං රූපං අභිඤ්ඤාය ඒවං රූප සමුදයං අභිඤ්ඤාය ඒවං රූප නිරෝධ අභිඤ්ඤාය ඒවං රූප නිරෝධගාමිනී ප්‍රතිපදා අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේ සුවිමුත්තා යේ සුවිමුත්තා තේ කේවලිනා යේ කේවලීනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය අන්නේ කෙනාට නැවත කරන්න වටයක් කරන්න දෙයක් නැහැ. කතමා භික්ඛවේ වේදනා දැන් ඒ විදිහටම වේදනාව ගැනත් බුදුන් වහන්සේ මනා පැහැදිලි කිරීමක් කරනවා. ඒ විදිහටම ආයතන 6ම පැහැදිලි කිරීමක් කරනවා. මහණෙනි මේ වේදනා සමූහ 6 අර විදිහටම 6ක් වෙනවා. චක්කු ස්පර්ශයෙන් උපන් වේදනාය, සෝත ස්පර්ශයෙන් උපන් වේදනාය, ගාන ස්පර්ශයෙන් උපන් වේදනාය, ජීව ස්පර්ශයෙන්, කාය ස්පර්ශයෙන්, මනෝ ස්පර්ශයෙන් උපන් වේදනාය. මහණෙනි මේ වේදනාය කියන ලැබේ ස්පර්ශ සමූහයෙන් වේදනා සමුදය වෙයි. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අර විදියටම බුදුන් වහන්සේ සම්‍යක් දෘෂ්ටිය සම්මා සති කියන ආරෂ්ඨාංග මාර්ගයේ පෙන්වනවා. ඒ වගේම මහණෙනි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන මෙසේ වේදනාව සමුදය දැන නිරෝධය දැන වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා දැන වේදනාවගේ නිරෝධේ නිර්වේදේ පිනිස විරාගයේ පිනිස නිරෝධේ අර විදිහටම රූපය පැහැදිලි කරා වගේම අර දිගටම පැහැදිලි කරනවා විරාග නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන තැන විරාගයේ පිනිස නිරෝධයේ පිනිස පිළිපන්නහාවය. ඔහු සුප්‍රතිපන්නහ වේදනාව සත්‍ය දකින්න කෙනා මේ කියන්නේ. යම් කෙනෙක් සුප්‍රතිපන්නද ඔහු මේ ශාසනයේ පිහිටා සිටියත් අර රූපය ගැන කියනකොටම කිව්වා වගේම මේ වේදනාව සත්‍ය දකින්න කෙනා තමයි ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රතිපදාව දක්වලා මේකෙන් මිදෙන්නේ. එතකොට යේහි කේවි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං වේදනානං අභිඤ්ඤාය එවං වේදනා සමුදයං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාය අභිඤ්ඤාය වේදනා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නාතේ සුපටිපන්නායේ සුපටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. ඒකට ඒ කෙනා ධම්ම විනය හැසිරෙන්නේ අන්නේ කෙනා කියන පැහැදිලිව දේශනා කරනවා. ඒක ධම්ම විනය කියන්නේ මේ අපි කතා කරන මේ විනය පිටකයේ එහෙම නෙමෙයි. මේ සිත ඇතුලේ සත්‍ය දකින්න තැනත් විනයක් ඒ කෙනා සිතට පෙන්වන තැන තියෙනවා. ඒ ධර්මයේ පෙන්වන්නත් ඕන එකයි ධම්ම විනය කියන්නේ. ඉතින් ඒක ගද්දන්ති කියලා ඒක පෙන්වන්නේ ඒ කෙනාගේ තමයි මේ සුපටිපන්න මේ ಗುಣ සේරම රැඳිලා තියෙන්නේ ඒත් එක්කමයි. සුපටිපන්නෝ ඒ සුපටිපන්න තේ මස්මින් ධම්ම විනය ගාදන්ති. මහණෙනි යම්කිසි මහාන කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන වේදනා සමුදය දැන වේදනා නිරෝධය දැන වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන වේදනා පිළිබඳව නිර්වේදයෙන් වේදනායෙන් විරාගයේ නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නොකට විමුක්ත වූ ආවුද ඔසු මුක්ත වෙති අනසු මුක්ත නැන්නේ කෙනා. යම් කෙනෙක් සුවිමුත්තද ඔහු කේවලී වෙති යම් කෙනෙක් කේවලී වෙද්ද වේදනාවටත් අරූපය ගැන කිව්වා වගේම කියනවා. යචකෝ කේවි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං වේදනං අභිඤ්ඤාය එවං වේදනා සමුදයං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධ ගාමිනී පටිපදාය අභිඤ්ඤා වේදනා නිබ්බිදාය විරාගාය නිරෝධාය නිමුක්තාය තේ සුවිමුක්තා යේ සුවිමුක්තා තේ කේවලිනා යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය.
මහණෙනි සංඥා කවරේ? මහණෙනි මේ සංඥා සමුහ 6කි. අර විදිහටම 6ක් ආයතන 6ටම සංඥාවක් පෙන්වනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, ධම්ම සංඥා මන සංඥා තමයි ධර්ම සංඥා කියන්නේ. මේ සංඥායේ කියනු ලැබේ. ස්පර්ශ සමුදයෙන් සංඥා සමුදය. ඒකත් අර විදිහට ස්පර්ශයෙන් කියලා කියනවා. සමුදය වෙන්නේ ස්පර්ශයෙන් නිරෝධයෙන් සංඥා නිරෝධය වේ. මේ ආරෂ්ඨාංග මාර්ගයේම සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාර විදිහටමයි සංඥා ගැන කියන්නේ. එතකොට යම් කිසි මහණෙනි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ සංඥා දැන වුණට පැනවීමට වර්තයක් නැත. ඉතින් ඒ විදිහටම මහණෙනි සංඛාර කවරේදයක් මහණෙනි මේ චේතනා රාශී සයකි. සංඥා කියනකොට චේතනාමනේ. එතන බලන්න මහණෙනි සංඛාර කවරේදයක්. එහෙම තමයි දැන් සංඛාර කියලා කතා කරනකොට ඒක චේතනා. මේ ඔක්කොම සිතුවිලි. ඒක අපිත් පෙන්වන්නේ මේ ඔක්කොම සිතුවිලි. දැන් බුදුන් වහන්සේ මේ සූත්‍රය තුලත් එතනට බලන්න මේ වචන කියනකොට ඒ වචන වල මේක ගැඹිලා තියෙනවා. කතමේ භික්කවේ සංඛාරා කියලා කියන්නේ. නමුත් ඊට පස්සේ කියනවා ජයමේ භික්කවේ චේතනා කාය. එතන සංඛාර කියන වචනේ නෙමෙයි පාවිච්චි කරන්නේ චේතනා කාය. ඒතර මේ සිතුවිලි. සංඛාරා කියන්නේ සිතුවිලි. ජයමේ භික්කවේ චේතනා කාය. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා මේ උච්චති භික්කවේ සංඛාරා. පස්ස සමුදය සංඛාර සමුදය, පස්ස නිරෝධෝ සංඛාර නිරෝධෝ. පස්ස සමුදය සංඛාර සමුදය, පස්ස නිරෝධෝ සංඛාර නිරෝධෝ. ඒකත් වෙනවා අපි බැලුවොත් ස්පර්ශ සමුදය සංඛාර සමුදය වෙයි. මහණෙනි මොහු සංඛාරය කියනු ලැබේ. ස්පර්ශ නිරෝධයෙන් සංඛාර නිරෝධය වෙයි. මෙය අෂ්ටාංග මාර්ගයේ සංඛාර නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගයයි. ඉමේ උච්චති භික්කවේ සංඛාරා පස්ස සමුදය සංඛාර සමුදය පස්ස නිරෝධ සංඛාර නිරෝධෝ ඒව මේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සංඛාර නිරෝධගාමිනී ප්‍රතිපදා සේයතිදං සම්මාදිට්ඨි පේ සම්මා සමාධි. යේහි කේ භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං සංඛාරේ අභිඥාය පේ වට්ටං තේසං නත්ති පඤ්ඤාපනාය. කතමේ භික්ඛවේ විඥානං මේ විදිහට විඥානය ගැන කියනවා. ජයමේ භික්ඛවේ විඥානං චක්කු විඥානං සෝත විඥානං ගහන විඥානං ජීවා විඥානං කාය විඥානං මනෝ විඥානං ඉදං උච්චති භික්ඛවේ විඥානං. නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ අයම් මේ අරියෝ අට්ඨාංගිකෝ මග්ග විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදා සේයදිදං සම්මා දිට්ඨි පේ සම්මා සමාධි. ඒ වගේම දැන් විඥාණයටත් බුදුන් වහන්සේ පෙන්නනවා මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, මනෝ විඥාන කියලා ආයම එලා ඒවා ස්පර්ශයෙන් ගන්නවා කියනවා. මේ විඥානය කියන ලැබේ නාම රූප සමුදයෙන්. එතන නාම රූප සමුදයෙන් විඥාන සමුදේ වේ කියන ඒ වචනේ පාවිච්චි කරන්නේ. ඒතර සංඛාරවලදී ඒ වගේම කිව්වේ මහණෙනි චේතනා සායකි කියලා. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සේචන, ස්පර්ශ, ස්පෂ්ට සංඥා, චේතන, රස සංචේතන, ස්පර්ශ සේචන, ධම්ම සංචේතන කියලා. ඊට පස්සේ මොහු මහණෙනි ස්පර්ශ සමුදයෙන් සංඛාර සමුදය. ඒකත් ස්පර්ශයෙන් කියලා තමයි සංඛාර ගන්නේ. නමුත් මෙතන විඥානයේදී ගන්නෙ නාම රූප සමුදයෙන් විඥාන සමුදය වේ කියන එක. ඒතකොට නාම රූප කියන එකම තමයි. ඒතකොට මෙතන නාමයේ රූපය වෙන් කර දැකීමයි විඥානය කියන එක. එතන දකින්නේ මේ බාහිර පොතක් කියන දෙයක් තියෙනවා කියලා ගත්ත එක, මේ සිතින් හදාගත්ත දෙක මේ බාහිර තියෙනවා කියලා ගැනීමයි විඥානය කියන්නේ. ඒකයි මේ නාම රූප මෙතන නැත්නම් ස්පර්ශ සමුදය විඥාන සමුදය වෙයි කියලා කියන්න ඕනේ. එහෙම කියන්නේ. දුන්නාසේ පෙන්නන්නේ නාම රූප සමුදය විඥාන සමුදය කියලා. ඒතකොට මේ නාමය කියන්නේ හිතින් හදාගත්ත එකක්. ඒක බාහිර තියෙනවා කියලා ගැට ගැහිම රූපේ. ඒතකොට ඒක අපි හදාගත්ත එකක්මයි. ඒක බාහිර තියෙනවා කියලා ගැනීමයි. ඒතකොට නාම මේ විඥානය කියන්නේ. ඒක ස්පර්ශයෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ. කියන්නේ මේ හිතින් හදාගත්ත නාමයේම බාහිර තියනවා කියලා ගැනීමයි විඥානය කියන්නේ. ඒකයි නාම රූප සමුදය විඥාන සමුදය වේ කියන්නේ. මානනීය මේ විඥාන රසයක. ඒතර අර විදිහටම චක්ක විඥාන, සෝත විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මානනීය මේ විඥානයේ කියලා මේ නාම රූප සමුදය විඥාන සමුදය වේ. නාම රූප නිරෝධේ විඥාන නිරෝධේ වේ. එන නාම රූප නිරෝධේ විඥාන නිරෝධේ වේ. මේ සත්‍ය දකින්න කෙනාට පමණයි සිද්ධ වෙන්නේ.
අන්න ඒ කෙනාටයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය හම් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාවයි ඒ මේසේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප අර විදිහටම අට පෙන්නනවා. ඊට පස්සේ ඒක ඉතින් දැන් බුදුන් වහන්සේ ඉදිරිපත් කළ තිනවා ආජයමේ භික්ඛවේ විඥානං චක්ඛු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන ඉදං උච්චති භික්ඛවේ විඥාන නාම රූප සමුදය විඥාන සමුදය කියලා. ඊට පස්සේ කියනවා නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ අයමේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදා සෙය්‍යදිදං සම්මා දිට්ඨි පේ සම්මා සමාධි. යෙහි කේවි භික්ඛවේ සම්මා වාචා යෙහි කේවි භික්ඛවේ සමනාවා බ්‍රහ්මනාවා එවං විඥානං අභිඥාය එවං විඥාන සමුදයං අභිඥාය එවං විඥාන නිරෝධං අභිඥාය එවං විඥාන නිරෝධගාමිනී පටිපදාය අභිඥාය විඤ්ඤාස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුපටිපන්නා යේ සුපටිපන්නා තේ ඉමස්මි ධම්ම විනේ ගාදන්ති. ඉතින් ඒ විදිහටම කලින් පැහැදිලි කරා විදිහටම විඥානයේ අභිඥාවෙන් දැකීම මෙතන සත්‍ය දැකීම ඒ කෙනාට මේ ආරෂ්ඨාංග මාර්ගයේ උපදින්නේ අන්න ඒ කෙනාටයි සම්මාදිට සම්මා ඒ කෙනාටයි මේ විඥානේ මේ සුපටිපන්න වෙන්නේ ඒ කෙනයි ධම්ම විනය ගාදත් කියලා කියන්නේ. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති කියන්නේ අත්‍තරම ආශ්‍රව කියලා ෂේ වෙනවා කියන එකම තමයි. ප්‍රායෝගික පැත්තේ තමයි ඔබට ඒක දැනෙන්නේ මේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති ඒ කියන්නේ ආශ්‍රව ෂේ වෙනවා කියන කාරණාවම තමයි බුදුන් වහන්සේ ඒ පෙන්වන්නේ. මහණෙනි මෙසේ යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ විඥානය දැන මෙසේ විඥාන සමුදය දැන මෙසේ විඥාන නිරෝධය දැන මෙසේ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන විඥානයන්ගේ නිරෝධයෙන් විරාගයේ නිරෝධයෙන් උපාදාන විසින් අල්ලා නොගන්නේ මිදුනාහොද ඔහු මනෝ මොනවට මිදුනා වූ වෙති. යම් කෙනෙක් සුවිමුත්තද ඔහු කේවලිය. යම් කෙනෙක් කේවලී වෙද්ද ඔවුන්ට පැනවීමට වාර්තයක් නැතයි වදාළේ. යේචකෝ කේවි භික්ඛවේ සමනාවා බ්‍රහ්මනාවා එවං විඥානං අභිඥාය. මේ අභිඥාවෙන් දකිනවා කියන කාරණේ තමයි අපි කිව්වේ දර්ශන අවබෝධයෙන් දකිනවා කියන එක. හිතාම වැදගත් ඒ කෙනාට තමයි අභිඥා සකස් වෙන්නේ. විඥානං අභිඥාය එවං විඥාන සමුදයං අභිඥාය එවං විඥාන නිරෝධං අභිඥාය එවං විඥාන නිරෝධගාමිනී පටිපදං අභිඥාය. විඥානස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා තේ සුවිමුක්තා යේ සුවිමුක්තා තේ කේවලිනෝ යේ කේවලිනෝ වට්ටන්තේ සන්නත්ති පඤ්ඤාපානායාති. මෙන්න මේ කෙනා තමයි සියලු කෙත කිස නිම කරා කියන්නේ කලයුත්ත කළා කියන්නේ සුවිමුක්තයි කියන්නේ මෙන්න මේ කෙනාට කේවලි කියන්නේ. ඉතින් මේ සියල්ල අවබෝධ කරගත් මේ සියල්ලෙන් මිදුණු අනේ කේවලි කෙනා. කිසිවක් කෙනා කේවලී නොවට්ටන්තේ සන්නත්ති පඤ්ඤා පනායාති කියලා බුදුන් වහන්සේ ඒ උපාදාය අපි කතා කරපු උපාදාන පරිවර්ත සූත්‍රයේ ඊටාම වැදගත් මනාකොට පැහැදිලි කිරීමක් සහිතයි මේ උපාදානය කියන්නේ කුමක්ද උපාදාන වෙනවා කියන්නේ කුමක්ද කේවලී කියන්නේ කවුද සුවිමුක්ත වෙනවා කියන්නේ කොහොමද? එතකොට මරුන් මබුන් මිනිසුන් සහිත මේ ප්‍රජාව අතර මම අනුත්තර වූ සම්මා සම්බෝධියටපත් උනා කියලා බුදුන් වහන්සේ කියන්නේ මේ මරුන් බබුන් මිනිසුන් සහිත ප්‍රජාව සත්‍යයක් නෙමෙයි මම ඒ අතර ඒ අනුත්තරත්වයටපත් උනා. ඒ අයට උත්තර නෑ ඒවට. ඒ අය දෘෂ්ටියට රැවටිලා ඉන්න අය. මම ඒ අතර ඒ උත්තර හොයාගත්ත අනුත්තර මේ සත්‍ය දැක්කා කියන එකයි ඒ අර මිත්‍යා දෘෂ්ටියට මිදී සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ අන්නේ කෙනාට ආරෂ්ඨාංග මාර්ගයේ උපදින්නේ මාර්ගයේ උපදිනවා කියන එක මේ ධර්මයේ තුල මේ ශාසනය තුල ඊටාම ඉහළ කටයුත්තක් බව අපිට පේනවා. මේවා ගලප ගන්න බැරුව කොච්චර මේ පොත් කියවන්න ගියත් කෙනෙකුට මේ ධර්මේ නම් හම්බ වෙන්නේ නැහැ. මේ ධර්මයේ හම් වෙන්නේ ඒ කෙනා දර්ශන අවබෝධය තුළින්ම පමණයි. දර්ශන අවබෝධය තුළින්ම පමණයි ඒ කෙනාට මේ සියල්ල ගලප ගන්න හැකියාව තියෙන්නේ. ඒ ඊටාම වැදගත් කාරණා. ඉතින් අපි දර්ශනය පිරිසුදු කරන්න අවශ්‍යතාවය තියෙන. ඒ නිසාමයි මේ කාරණා ඉදිරිපත් කරේ. ඔබට මේ සියල්ලම නිවනට උපනිශ්‍රය වෙනවා. ඒ කාන්තේම ඔබගේ මිත්‍යා දෘෂ්ටි මොනවා හරි හිර වෙලා තියෙන තැන් සියල්ල සුද්ධ වෙන්න හේතු වෙනවා. හැබැයි මෙතන වැදගත්ම සිද්ධිය විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැන. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන්නේ
කෙලෙස් ඡය වෙලා ඔබ සීනාස්ත්‍රව රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. මෙන්න මේ සත්‍ය අවබෝධය තුලයි කියන්නේ. ඒ තාක් ඔබට කෙලෙස් ඡය වෙන්න හේතු නැහැ. ඒකට හේතුව ඔබ විචිකිච්ඡාව තුළ සිරවීම. ඒ සියල්ල සිඳෙන්නේ එකම ස්වභාවයක එකම කතාවක් තියෙනවා. සතර අධිපට්ඨානය ගත්තත් ඒකම තමයි ආෂ්ටාංග මාර්ගයේ. ඒ සියල්ලම තමයි සතර අපිට දකින චතුරාර්ය සත්‍ය. ඒ සියල්ලම එකක්ම පටිච්චසමුප්පාදය ගත්තත් මේ සියල්ලම එකම කතාවක් තමයි කැටි කොට තියෙන්නේ. එකම දෙයක් තමයි ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ සිතමයි. සිතේ මිදෙන මගයි. එහෙමනම් නිවන් මඟ කටයුතු කරන අපි දන්නවා ඒ නිවන් මාර්ග කටයුතු කරන කොයිතරම් වීරයකින් කැපවීමකින් මේ සිතේ සත්‍ය දකිමි මේ සසර දුකෙන් මිදෙන්න කටයුතු කරනවා. අන්නේ අයට මේ ඊටාම වටිනා මිහිපහනක් වෙන්න ඕනේ. උදව්වක් වෙන්න ඕනේ. ඉතින් නිවනින්ම සැනසීම ලබන්න හැමෝටම මේ ජීවිතේදීම හැකියාව තියෙනවා කියන කාරණය තමයි අපි ඔබට නිතර පවසන්නේ. නිවන් දකින්නට කාලයයි. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. උපාදාන පරිවාර